Hi there. Welcome back to The Cool English. පුතේ අද මම මේ පාඩමින් ඔයගොල්ලෝ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයටත් උසස් පෙළ විභාගයටත් තාම අවශ්‍ය වෙන. ඒ කියන්නේ නැතුවම බැරි ව්‍යාකරණ පාඩමක් ගැන. ඒ තමයි reported speech. එතකොට මෙන්න මේ පාඩම පිළිබඳ දැනුම ඔයගොල්ලන්ට තිබෙනවා නම් ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ විභාගෙදි උසස් පෙළ විභාගෙදි ලකුණු 10ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ ලකුණු 10ම ලබා ගන්න මේ ව්‍යාකරණ පාඩම සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ නරඹන්න. මේ පාඩම මම උගන්වනකොට ඔයගොල්ලන්ට තේරෙයි කොතරම් සරල පාඩමක්ද කියලා. දැන් බලමු මේ පාඩමේදී ගොඩක් අය මේක ගැඹුරු නිසා මේ පාඩම අතහැරලා දානවා. බලන්නකෝ. සාමාන්‍යයෙන් යම් දෙයක් යම් කෙනෙක් කරන ලද ප්‍රකාශයක් තවත් කෙනෙකුට කියනකොට ඒ තවත් කෙනෙකුට කියන ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙක තමයි මේ බෝඩ් එකේ මම දෙපැත්තේ සඳහන් කරලා තියෙන්නේ. අපි reporting structures වාර්තාකරණ ව්‍යුහයන්. ඒ කියන්නේ යමක් ප්‍රකාශ කරන ක්‍රම. ඒ ප්‍රකාශ කරන ක්‍රම දෙක දෙපැත්තේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා direct structure කියලා. indirect speech කියලා. reported speech කියලා. සිංහලෙන් තියෙන වක්‍ර කතනය කියලා. දැන් ගොඩක් වෙලාවට ළමයින්ට පොත්පත්වල දකින්න ලැබෙන්නේ ගුරුවරු ගන්නනකොට විශේෂයෙන්ම කතා කරන්නේ මේ reported speech කියන වචනය ගැන විතරයි. බලන්න ඊළඟට මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා direct structure. මම ඒ ඔක්කොම පැහැදිලි කරනවා. direct structure ඍජු කතනය, code structure උපුටා ගන්නා ව්‍යුහය, direct speech ඍජු කතනය. එතකොට දැන් මෙතෙන්දි මේ ඍජු කතනය කියන්නේ මොකද්ද? වක්‍ර කතනය කියන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරනවා. මේ අපිට විභාගවලදී එනවා direct speech තියෙන වාක්‍යයක් reported speech වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න. reported speech වාක්‍යයක් direct speech වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න. බලමු මම මේ දීලා තියෙන උදාහරණය ගැන. බලන්න I will help you. I will help you කියන්නේ මම ඔයාට උදව් කරන්නම්. දැන් මේ මම ඔයාට උදව් කරන්නම් කියන ප්‍රකාශය වෙන කෙනෙක් කියනවා. ඒ ප්‍රකාශය මම අහගෙන ඉන්නවා. අහගෙන ඇවිල්ලා මම කියනවා I will help you he said. මේ දැන් මම I will help you කියලා එතෙන්දී I කියලා අදහස් කරන්නේ මම නෙවෙයි. ඒ I will help you කියන්නේ වෙන කෙනෙකුගේ මුයින් ප්‍රකාශ වුණු වාක්‍ය තමයි, ඒ වදන තමයි මම මේ කියන්නේ I will help you. He said. එහෙම නැත්නම් ඒ අදහසම මම කියනවා he said I will help you. එතකොට මෙතෙන්දී අපි මොකද්ද කරේ? ඔහු කියපු වෙනත් කෙනෙක් කියපු ප්‍රකාශය ඒ විදියටම අපි කිව්වා. එතකොට අපි එකතු කරේ මොකද්ද? he said. ඉතින් මෙතෙන්ට she said කියන්න පුළුවන්, mother said කියන්න පුළුවන්, father said කියන්න පුළුවන්, the president said කියලා කියන්න පුළුවන්. මොකද්ද කරේ? ඒ කියපු ප්‍රකාශය හැම්ම ලිව්වා. අපිට කතා කරන්නත් පුළුවන්. he said I will help you. ඔහු කිව්වා මං ඔයාට උදව් කරන්නම් කියලා. එතකොට ඒ අදහසම මේ විදිහට කියන්නත් පුළුවන්. ප්‍රකාශය ඉදිරියට අරගෙන කියපු පුජ්‍යලයාගේ නම අවසානයට ගන්නත් පුළුවන්. I will help you he said. මං ඔයාට උදව් කරන්නම් ඔහු කිව්වා. දැන් මේ පහලින් මම සිංහලෙන් පැහැදිලිව ලියලා තියෙනවා ක්‍රියාව කරන පුජ්‍යලයාගේ නම වාක්‍යයේ ආරම්භයේ හෝ අවසානයේ සඳහන් කර ඇත. එතකොට ඍජු කතනයේදී ක්‍රියාව කරන පුජ්‍යලයාගේ නම වාක්‍ය මුලට ගන්නත් පුළුවන්, වාක්‍ය අවසානයට ගන්නත් පුළුවන්. හැබැයි ප්‍රකාශය ඉන්වර්ටඩ් කමා තුල තියෙන්න ඕන. පෙරලි කමා තුල තියෙන්න ඕන. ඒ ඇයි? පෙරලි කමා තුල තියෙන්නේ ඒක පුටාගත්ත ප්‍රකාශයක්. මේ කියන්නේ මම කියන්නේ වෙනත් කෙනෙකුගේ එකක්. ඒක නිසා ඒ ප්‍රකාශයේ පෙරලි කමා තුල දාන්න. ඕගොල්ලෝ පොතක් පත්තරයක් කියවනකොට ඕගොල්ලෝ ඊටාම පහසුවෙන් අඳුන ගන්න පුළුවන් මේ direct speech වාක්‍යයක්. එතකොට එතෙන්දි he said කමා පෙරලි කමා තුල වාක්‍ය තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ ප්‍රකාශයේ මුලින් තියෙන අවසානයේ ප්‍රකාශය කරපු පුජ්‍යලයාගේ නම තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා මෙන්න මේ reported speech කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන හැම ළමයෙකුටම පුරුදු වචනේ තමයි reported speech. මේ reported speech කියලා කියන්නේ ඒ අර මම මේ ප්‍රකාශයමයි I will help you කියන ප්‍රකාශයමයි. ඒක වෙනත් කෙනෙක් මෙන්න මේ විදියට කියනවා. He said that he would help me. දැන් මං කියලා දෙන්නම් කොහොමද ඒ වෙනස් වුනේ කියලා. දැන් he said ඔහු කිව්වා. මේ that යොදාගෙන තියෙන්නේ
දැන් එතකොට මෙතන මේ he said කියලා මෙතන නවත්තලා I will help you. දැන් මේ reported speech වලදී කරන්නේ මේ he said I will help you කියන එක තනි වාක්‍යයක් කරනවා. එතකොට තනි වාක්‍යයක් කරනකොට මෙතන ඒ අදහස මෙතෙන්දී අපි නවත්තලා තමයි කියන්නේ he said කියලා I will help you කියලා කියනවා. මෙතෙන්දී inverted comma අයින් කරලා දානවා අපි. මේ වාක්‍ය දෙකේ මේ he said කියලා එතන pause එකක් තියෙනවා. පොඩි නැවතීමක් තියෙනවා. ඊට පස්සේ I will help you කියන්නේ. මෙතෙන්දී මේ he said I will help you කියන එක තනි වාක්‍යයක් බවට පරිවර්තනය කරලා තිනවා. වාක්‍ය දෙක එකතු කරන් අපි that භාවිතා කරලා තිනවා. He said that he said ඔහු කිව්වා that he would help me. ඔහු කිව්වලු ඔහු මට උදව් කරන්නම් කියලා. එතකොට බලන්න මෙතෙන්දී ක්‍රියාව කරන පුජ්‍යලයාගේ නම අනිවාර්යයෙන්ම වාක්‍ය ආරම්භයේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්ව said that කියලා මේ වාක්‍ය අපි පරිවර්තනය කරනවා. එතෙන්දී මේ will කියන උපකාරක ක්‍රියාපදේ would කියන උපකාරක ක්‍රියාපදේ බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ would වලට පිටිපස්සේ අපි මව් ක්‍රියාපදයක් භාවිතා කරලා තියෙනවා. මේ helping verb එක direct speech වල will තියුණොත් indirect speech වල එහෙම නැත්නම් reported speech වලදී would යොදාගන්නේ. එතකොට බලන්න ප්‍රකාශයේ පෙරලිකම ඉවත් වෙලා කාල ප්‍රභේදය වෙනස් වී ඇත. එතකොට දැන් මේ වාක්‍යයට අදාළව පමණයි මේ මෙතෙන්ට would යොදාගත්තේ. ඉතින් අපිට තව helping verbs තියෙනවා. මම ඉදිරියේදී මේ helping verb එක direct speech වල එන helping verb එකට අදාළව reported speech එකේදී helping verb එක වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි. කාල ප්‍රභේදත් ඒ විදියට වෙනස් වෙනවා. ඒවා ඊළඟට මම සාකච්ඡා කරනවා. අපි දැන් බලමු මේ helping verbs කොහොමද direct speech එකකින් reported speech එකට යනකොට මාරු වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මෙතන මේ වාක්‍යයේ direct speech වාක්‍යයේ can තියෙනවා. reported speech වලදී can could බවට මාරු වෙලා තියෙනවා. He said I can help you. He said I can help you. Reported speech වලදී he said that he could help me. Next one. He said I shall help you. He said I shall help you. Direct speech වල ප්‍රකාශය තුල තියෙනවා shall කියන උපකාරක ක්‍රියාපදය. ඊට පස්සේ reported speech වලදී මේ shall කියන උපකාරක ක්‍රියාපදේ should බවට පරිවර්තනය කරලා තියෙනවා. He said that he should help me. Next one. May, might. He said I may help you. Next one. Might. May, might බවට පරිවර්තනය වෙලා තිනවා. He said that he might help me. Next one. Must. දැන් direct speech වාක්‍යයක must තියෙනවා නම් indirect speech වාක්‍යයේදී ought to වලට මාරු කරන්න වෙනවා helping verb එක. බලන්න. He said I must help you. He said I must help you. He said that he ought to help me. He ought to help me. දැන් බලන්න මෙන්න මේ වගේ සරල වාක්‍යයක් අපිට බොහෝ විට විභාගවලදී එනවා. ඊටාම සරල වාක්‍යයක්. helping verb එකක් තියෙනවා am. බලන්න. He said I am hungry. He said I am hungry. Reported speech වලදී he said that he was hungry. එතකොට මෙම වාක්‍යයේදී උපකාරක ක්‍රියාපදයේ ලෙස තියෙන්නේ am. ඉස්සහ ආ කියන උපකාරක ක්‍රියාපද දෙක තිබුණොත් reported speech වලදී was ho were කියන උපකාරක ක්‍රියාපද දෙකෙන් එකකට අපිට මාරු කරන්න වෙනවා. අපි බලමු තවත් මේ වගේ උදාහරණ. බලන්න helping verbs මාරු වෙන විදිය. direct speech වලදී can, reported speech වලදී could වලට මාරු වෙනවා. will would වලට මාරු වෙනවා. shall should වලට මාරු වෙනවා. may might වලට මාරු වෙනවා. should, must, ought to කියන helping verb direct speech වල තියුණොත් reported speech වලදී had to වලට මාරු වෙනවා. has සහ have කියන උපකාරක ක්‍රියාපද දෙක තිබුණොත් had to වලට මාරු වෙනවා. has to, have to කියන උපකාරක ක්‍රියාපද දෙක තිබුණොත් had to වලට මාරු වෙනවා. am was වලට, is was වලට, are were වලට, was සහ were තිබුණොත් had been වලට, has been, have been, had been වලට, there is,
there was වලට, there are, there were වලට, there was, there were, there had been වලට මාරු වෙනවා. ඉතින් මේවා හොඳට හිතට අරගන්න, මේවා මතක තියාගන්න. අපි reported speech වලදී මේ ටික ඉතාම වැදගත් මතක තියාගන්න එක. දැන් අපි බලමු tenses. tenses කොහොමද මාරු වෙන්නේ? බලන්න මේ වාක්‍ය දිහා. He said I help you. බලන්න මේ තියෙන්නේ simple present tense එකෙන් තමයි මේ තියෙන්නේ. දැන් මේක reported speech වලට යනකොට he said that he helped me. simple present tense, simple past tense එකට මාරු වෙලා තියෙනවා. next one, he said I am helping you. he said I am helping you. මෙතන මේ direct speech එකේදී මෙතන තියෙන tense එක තමයි present continuous tense එක. I am helping you. reported speech වලදී he said that he was helping me. එතකොට මෙතෙන්දි මාරු වෙලා තියෙනවා past continuous tense එකට. බලන්න මේ වාක්‍ය. මේ උදාහරණේ තියෙන්නේ he said I have helped you. I have helped you කියලා කියන්නේ present perfect tense එකකින් තමයි මේ direct speech වාක්‍ය තියෙන්නේ. indirect speech වලදී past perfect tense එකට මාරු වෙලා තියෙනවා. he said that he had helped me. next one, he said I have been helping you. I have been helping. මේ tense එක present perfect continuous tense. reported speech වලදී he said that he had been helping. එතකොට මෙතෙන්දි tense එක මාරු වෙලා තියෙනවා past perfect continuous tense එකට. next one. එතකොට බලන්න he said I helped you. he said I helped you. මෙතෙන්දි මේ තියෙන්නේ simple past tense එකෙන් තමයි direct speech වාක්‍ය. reported speech වලට යද්දී he said that he had helped me. past perfect tense එකට මාරු වෙලා තියෙනවා. simple past tense, direct speech, reported speech, past perfect tense එකට මාරු වෙලා තියෙනවා. next one, he said I was helping you. I was helping you. එතකොට මෙතන direct speech වාක්‍ය past continuous tense එකකින් තියෙනවා. reported speech වලදී he said that he had been helping me. past perfect continuous tense එකට මාරු වෙලා තියෙනවා. next one, he said I had helped you. he said I had helped you. මෙතනදී direct speech වාක්‍ය past perfect tense එක තියෙනකොට reported speech වලදී past perfect tense මයි මෙතනදී tense එක මාරු වෙන්නේ නැහැ. he said that he විතරයි එතනදී මාරු වෙලා තියෙන්නේ. he said that he helped me. then last one, he said I had been helping you. මෙතනදී reported speech සහ direct speech, reported speech සහ direct speech වෙනස් වෙන්නේ නැහැ. එතකොට past perfect tense මයි past perfect continuous tense තිබ්බොත් past perfect continuous tense මයි direct සහ reported speech වලදී මේ කාල ප්‍රභේද දෙක වෙනස් වෙන්නේ නැහැ. මේ කාල ප්‍රභේද දෙකම වෙනස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ කාල ප්‍රභේද දෙකම වෙනස් වෙන්නේ නැහැ. දැන් නැවතත් මම ඔයගොල්ලන්ට පහසුව පිණිස මම ලියනවා tense වෙනස් වෙන විදිය. simple present tense simple past tense බවට, present continuous tense past continuous tense බවට, present perfect tense එක past perfect tense එක බවට, present perfect continuous tense past perfect continuous tense බවට, simple past tense එක past perfect tense එක බවට, past continuous tense එක past perfect continuous tense එක බවට. ඒ වගේම කලින් කිව්ව පරිදි past perfect tense එක past perfect tense එකෙන්මයි reported speech වලදී අපි භාවිතා කරන්නේ. past perfect continuous tense එකත් past perfect continuous tense එකෙන්මයි භාවිතා කරන්නේ. ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මම
ඔයාලට කියපු පරිදි කාල ප්‍රභේද ප්‍රකෘති කතනයේදී සහ විකෘති කතනයේදී ඒ කියන්නේ ඩිරෙක්ට් ස්පීච් වලදී සහ රිපෝටඩ් ස්පීච් වලදී කාල ප්‍රභේද වෙන්නේ වෙනස් වෙන විදිය තමයි මේ බෝඩ් එකේ කෙටියෙන් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පොතේ අපිට කාලය හඟවන පද සහ උක්තයන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඊළඟට මම ඔයගොල්ලෝ සමග සාකච්ඡා කරනවා. මෙන්න මේ විදියට මේ tomorrow කියන වචනය ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක තිබුණොතින් රිපෝටඩ් ස්පීච් වලට යනකොට the following day හෝ the next day කියන time expression එකට මාරු වෙනවා. ඊළඟට yesterday කියන වචනේ තිබුණොතින් ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක රිපෝටඩ් ස්පීච් වලදී the previous day එහෙම නැත්නම් the day before කියන time expression එකට මාරු වෙනවා. today කියන වචනය කාලය හඟවන වචනේ විදිහට ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක today තිබුණොත් today කියන්නේ අද. that day වලට මාරු වෙනවා. that day කියන්නේ එදා. එතකොට ඔන්න ඔය විදිහට today that day බවට මාරු වෙනවා. next one here කියන්නේ මෙතන. එතකොට here කියන වචනය තිබුණොත් ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක රිපෝටඩ් ස්පීච් වලදී there වලට මාරු වෙනවා. now කියන්නේ දැන්. එතකොට මේ now කියන වචනය කාලය හඟවන now කියන වචනය ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක තිබුණොත් රිපෝටඩ් ස්පීච් වලදී then බවට මාරු වෙනවා. this. එතකොට now කියන්නේ දැන්, then කියන්නේ එතකොට. තේරුම කිව්වොත් එතකොට. this කියන වචනේ තිබුණොත් ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක රිපෝටඩ් ස්පීච් වලදී that වලට මාරු වෙනවා. this කියන වචනය those වලට මාරු වෙනවා. before කියන්නේ කලින් කියන එක. පෙර කියන එක. ago කියන්නේ පෙර. meaning සමානයි. නමුත් ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක් තුල අපිට භාවිතා කරන්න පුළුවන් before කියන වචනේ රිපෝටඩ් ස්පීච් වලදී අපි භාවිතා කරන්නේ ago කියන වචනේ. දැන් අපි බලමු සබ්ජෙක්ට් වෙනස් වෙන්නේ කොහොමද? ඩිරෙක්ට් ස්පීච් වාක්‍යයක සබ්ජෙක්ට් එක I තියෙනවා නම් රිපෝටඩ් ස්පීච් වලදී he or she බවට චේන්ජ් කරන්න වෙනවා. හේතුව he ගන්න මෙතන I කියන පුජ්‍යලයා පිරිමි කෙනෙක් වුණොත් රිපෝටඩ් ස්පීච් වලදී he කියලා මාරු කරන්න වෙනවා. I කියන පුජ්‍යලයා ගැහැණු කෙනෙක් වුණොත් රිපෝටඩ් ස්පීච් වලදී she වලට මාරු කරන්න වෙනවා. අන්න ඒ විදිහට me ඩිරෙක්ට් ස්පීච් රිපෝටඩ් ස්පීච් him or her බවට මාරු වෙනවා. my ඩිරෙක්ට් ස්පීච් රිපෝටඩ් ස්පීච් වලදී his or එහෙම නැත්නම් her වලට o කියලා කියන්නේ ho කියන එක his හරි her හරි වලට මාරු වෙනවා. we they බවට මාරු වෙනවා. us them බවට මාරු වෙනවා. our අපේ their බවට මාරු වෙනවා. you තිබුණොත් he she they කියන උක්තයන් වලට මාරු වෙනවා. එහෙම නැත්නම් his her them බවට මාරු වෙනවා. දැන් මේ ඩිරෙක්ට් ස්පීච් සහ ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට අදාළ සියලු විෂය කරුණු උගන්වලා මම අවසන් කරා. එතකොට දැන් අපි බලමු තව දුරටත් අපිට මේ උගන්වපු විෂය කරුණු එකතු කරගෙන වාක්‍ය හදාගන්නේ කොහොමද කියලා. My friend said I have money these days. ඒ තමයි ඩිරෙක්ට් ස්පීච් වාක්‍ය. දැන් රිපෝටඩ් ස්පීච් වාක්‍ය බලන්න. My friend said that he had money those days. එතකොට කාලය හඟවන වචනේ ඩිරෙක්ට් ස්පීච් වලදී these days, රිපෝටඩ් ස්පීච් වලදී those days. ඩිරෙක්ට් ස්පීච් වල තියුණු have කියන උපකාරක ක්‍රියාපදය had කියන උපකාරක ප්‍රක්‍රියාපදය බවට රිපෝටඩ් ස්පීච් වලදී වෙනස් වුණා. ඩිරෙක්ට් ස්පීච් එකේ I කියන උක්තය රිපෝටඩ් ස්පීච් වලදී he බවට පරිවර්තනය වුණා. දැන් බලමු අපි ඊළඟ වාක්‍ය දෙක. They said we shall teach to these students. බලන්න. They said we shall teach to these students. එතකොට reported speech වලදී they said that they should teach to those students. මෙතන නැවතත් බලන්න. we කියන උක්තය direct speech වල තියෙනවා. reported speech වලදී they බවට පරිවර්තනය වුණා. shall කියන උපකාර ක්‍රියාපදය reported speech වලදී should බවට පරිවර්තනය වුණා. එතකොට these students, එතකොට these කියන වචනය those කියන වචනය බවට පරිවර්තනය වුණා reported speech වලදී.
next one. Son said I am hungry now. බොහොම සරල වාක්‍යයක්. විභාගවලදී බොහෝ විට මෙන්න මේ වගේ සරල වාක්‍ය තමයි මම මේ උදාහරණ ලෙස දීලා තියෙන වාක්‍ය ටික ඔයගොල්ලෝ හොඳට ස්ටඩි කරන්න. මෙන්න මේ වගේ වාක්‍ය තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේදී බොහෝ විට එන්නේ. බලන්න. Son said I am hungry now. ඒ තමයි direct speech වාක්‍ය. Reported speech වලදී Son said that he was hungry then. දැන් බලමු කොහොමද වෙනස් වුනේ මේ වචන. බලන්න now කියන වචනේ කාලය හංගවන වචනේ direct speech වලදී reported speech වලදී now then බවට පරිවර්තනය වුණා. ඊළඟට බලන්න මෙතන ආධාර ක්‍රියාපදය am පරිවර්තනය වෙලා තියෙනවා was බවට. බලන්න මේ reported speech වලදී he බවට පරිවර්තනය වෙලා තියෙනවා direct speech වල I. දැන් බලමු අපි ඊළඟ වාක්‍ය දෙක. He said I was going yesterday. He said I was going yesterday. එතකොට was going කියලා කිව්වහම ඒ was going කියලා කියන්නේ past continuous tense එක. එතකොට past continuous tense එකේ තියෙනවා නම් direct speech වාක්‍ය reported speech වාක්‍යයට එනකොට past perfect continuous tense එක බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මම chart එකේ දීලා තියෙන ඔය කාල ප්‍රභේද වෙනස් වෙන විදිය. බලන්න උක්තේ බලන්නකෝ. direct speech වල I reported speech වලදී he බවට පරිවර්තනය වෙලා තිනවා. කාලය බලන්නකෝ. කාලය yesterday කියන වචනේ වෙනස් වෙලා තියෙනවා previous day. yesterday previous day බවට reported speech වලදී වෙනස් වෙනවා. direct speech වල yesterday reported speech වලදී previous day. Next one. Father said I went to goal. Father said I went to goal. එතකොට බලන්න father said I went to goal. මේ inverted comma ඇතුලේ තියෙන්නේ direct speech එකේ ප්‍රකාශය තියෙන්නේ. I went කියලා කිව්වහම මෙතන tense එක simple past tense. එතකොට simple past tense එකේ තියෙනවා නම් direct speech වාක්‍ය reported speech වාක්‍යයට එනකොට past perfect tense එකට යනවා. එතකොට බලන්න මෙතන father said that he had gone to goal. එතකොට had gone කියන්නේ past perfect tense එකට පරිවර්තනය වෙලා තියෙනවා. Next one. He said I am busy. He said I am busy කාලය හංගවන වචනේ now. එතකොට reported speech වලදී he said that he was busy then. බලන්න මෙතන කාලය හංගවන වචනේ direct speech වලදී now, reported speech වලදී then. direct speech වලදී am, reported speech වලදී was. දැන් මෙතන උපකාර ක්‍රියාපදයක් තමයි am කියන උපකාර ක්‍රියාපදයක් තමයි direct speech වාක්‍යයේ තිබුණේ. ඒක reported speech වලට එනකොට was වලට මාරුණා. ඊළඟට උක්තේ එතන තියෙනවා I he බවට මාරුණා. මේ සඳහන් කරලා තියෙන direct speech සහ indirect speech වාක්‍යයන් ටික විශේෂ වාක්‍ය ටිකක්. දැන් මෙතන මේ වාක්‍ය ආරම්භ වෙලා තියෙනවා මේ direct speech වාක්‍ය he says කියලා ආරම්භ වුණාම ඊට පස්සේ එන ප්‍රකාශය ඒක inverted comma තුල තියෙනවා. ඒ තියෙන කාල ප්‍රභේදය reported speech වලදී වෙනස් වෙන්නේ නැහැ. කාල ප්‍රභේදය වෙනස් වෙන්නේ නැහැ. he says කියලා ආරම්භ වුණොත් බලන්න he says I go to school. එතකොට reported speech වලදී he says that he උනා go I go he goes. එතකොට tense එක වෙනස් වෙන්නේ නැහැ. he says that he goes to school. බලන්න ඊළඟ එක ඒකත් ඒ වගේම උදාහරණයක්. a girl says I went to that class. reported speech වලදී a girl says කියලා ආරම්භ වෙලා තියෙන්නේ. ඒක නිසා a girl says that she වෙනවා he went my tense එක හැම වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මෙතෙන්දී he has said. එතකොට present perfect tense එකෙන් ආරම්භ වෙලා තියෙනවා මුල් කොටස. එතකොට ප්‍රකාශය it is my fault. reported speech වලදී it is my fault කියන ඒ tense එක වෙනස් වෙලා නැහැ.
ඒ කාලෙන්මයි තියෙන්නේ බලන්න. He has said that it is පොදුයි my his වෙලා තියෙන fault ඒ විදිහටම ඇවිල්ලා තිනවා. He said it is my fault. He has said it is my fault. He has said then it is his fault. බලන්න next one. She has said your work is good. She has said that your my බවට පරිවර්තන වෙලා තිනවා my work is good. බලන්න මෙන්න මෙතන එතෙන්දී වාක්‍ය ආරම්භ වෙලා තියෙන direct speech වාක්‍ය ආරම්භ වෙලා තියෙන he will say simple future tense එකකින්. එතකොට එතෙන්දිත් reported speech වලදී ඒ tense එක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටමයි එන්නේ. subject එක I he බවට change වෙලා තියෙනවා. එතකොට he will say that he likes it. එතකොට මෙතන මේ bracket එකක් දාලා මම විස්තර කරන මේ වාක්‍ය ආරම්භ වෙලා තියෙන්නේ direct speech වාක්‍ය ආරම්භ වෙලා තියෙන්නේ he says simple present tense, he has said present perfect tense, he will say simple future tense. මෙන්න මේ කාල ප්‍රභේද තුنين ආරම්භ වෙනවා නම් direct speech වාක්‍ය reported speech වලදී tense එක වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න මෙන්න මෙතන තියෙන්නේ ප්‍රශ්න. බලන්න she asked me is your mother at home. දැන් බලන්න මේ direct speech වාක්‍යයේ මේ is your mother at home එක ප්‍රශ්නයක්. එතෙන්දී ප්‍රශ්න වචනයක් නැහැ. දැන් reported speech වලට පරිවර්තනය කරනවා. She asked me whether your mother was at home. එතකොට එතෙන්දී අපි මේක ප්‍රශ්නයක් නිසා මේ දෙක එකතු කරන්න අපි භාවිතා කරලා තියෙනවා whether කියන වචනේ. බලන්න ඊළඟ එක where is your mother? He asked me. Reported speech වලදී he asked me where my mother was. මෙතෙන්දී ප්‍රශ්න වචනයක් තියෙනවා. ඒක නිසා අපි මෙතෙන්දී reported speech වලදී whether භාවිතා කරේ නැහැ. whether භාවිතා කරන්න අවශ්‍ය නැහැ මෙතෙන්දී. ඉතින් මෙන්න මේ ක්‍රම දෙකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. ඉතින් මේ පාඩමට අදාළ සියලු කරුණු මම ඉගෙනුවා. ඒ වගේම මෙන්න මේ වගේ වාක්‍ය රටා ටිකක් මම ඉගෙනුවා උදාහරණ ලෙස. ඔයගොල්ලෝ මේව හොඳට හිතට ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. තවමත් තේරුනේ නැත්නම් යම් කෙනෙකුට මම හිතන්නේ ඒ ඔයගොල්ලන්ට මේ කාල ප්‍රභේද පිළිබඳ දැනුමේ අඩුපාඩුවක්. ඒක නිසා ඔය කාල ප්‍රභේද 20ක් තියෙනවා. ඔය 20 කතුරුකාරක කාල ප්‍රභේද 12ක් සහ කර්මකාරක කාල ප්‍රභේද 8ක් සමගින්. එතකොට The Cool English YouTube channel එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔය කාල ප්‍රභේද 20 පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගන්න. ඒත් සමහර විට ඔයගොල්ලන්ට ආධාර ක්‍රියා පිළිබඳ දැනුමේ අඩුපාඩුවක් තියුණා නම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ආධාර ක්‍රියාපද පාඩමත් ඔයගොල්ලෝ බලන්න. ඉතින් තවත් ව්‍යාකරණ පාඩම් රාශියක් තියෙනවා. ඒවා සිංහල මාධ්‍යෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යෙන් තියෙනවා. ඒ ටික බලන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතනවා නම් ඔගොල්ලෝ like කරන්න, comment කරන්න, ඔගොල්ලෝගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් The Cool English YouTube channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.